හරි අපි අද කරන්නේ මේ සංනිවේදනය කියන පාඩමේ මෙන්න මේ නිබන්ධනේ අපි ක්ලාස් එකේ ඉඳලා බලන නිබන්ධනේ සංනිවේදන ක්‍රම වර්ගීකරණය කියන මේ කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒක පිටු අංක 4 සංනිවේදන වර්ගීකරණය කියන මාතෘකාව තමයි අපි පන්තියේදී සාකච්ඡා කරන්නේ. සංනිවේදනයේ වර්ගීකරණය. දැන් දරුවනේ අපි ඉගෙන ගත්ත සංනිවේදනය කියලා කියන්නේ මොකක්ද? ඊට පස්සේ සංනිවේදනයේ තියෙන අරමුණු මොනවද? සංනිවේදනයේ තියෙන ප්‍රයෝජන මොනවද කියන කාරණාව පිළිබඳව ඔයගොල්ලන්ට දල අවබෝධයක් ඇති. අපි පාවිච්චි කරන්නා වූ විවිධ සංනිවේදන මාධ්‍ය කියන අපිට වර්ග කරන්න පුළුවන් එක ක්‍රම තියෙනවා. දැන් අපිට පුළුවන් අපි යොදා ගන්න මාධ්‍ය අනුව සංනිවේදනය කියන එක වර්ග කරන්න. මාධ්‍ය අනුව වර්ග කරොත් අපිට ලැබෙනවා ලිඛිත සංනිවේදන මාධ්‍ය ලැබෙනවා. ඒ වගේ වාචික සංනිවේදන මාධ්‍ය ලැබෙනවා. ඒ වගේම සංඥා හා සංකේත මාධ්‍ය ලැබෙනවා. සංකේත මාධ්‍ය ලැබෙනවා. බව එක මේ පදනම් ටික ඔක්කොම ලියලා ඊට පස්සේ එක විවිධ සංනිවේදන මාධ්‍ය අරගෙන මේවට වර්ග කරලා පෙන්නන්න. මාධ්‍ය. එහෙම නැත්නම් අපිට සම්බන්ධ වන පාර්ශ්ව අණුව සංනිවේදනය වර්ග කරන්න පුළුවන් එකක් තමයි ද්විපාර්ශ්වික සංනිවේදනය. හරි. දෙන්නෙක් අතර සිද්ධ වෙන සංනිවේදනයක් තමයි ද්විපාර්ශ්වික සංනිවේදනයක් කියලා කියන්නේ. සමාගමකට අපිට සම්මුඛ සාකච්ඡාවක් ද්විපාර්ශ්වික සංනිවේදනය. සමහර සම්මුඛ සාකච්ඡා බහුපාර්ශ්වික වෙන්නත් පුළුවන්. බහුපාර්ශ්වික කියලා කියන්නේ මොකද්ද? සම්මුඛ සාකච්ඡා කරන මණ්ඩලයේ ඉන්න 4-5 දෙනෙක් සම්මුඛ සාකච්ඡාවට බඳුන් වෙන අයදුම් කරුවෙක් ඉන්නේ. ඒතර එතන බහුපාර්ශ්විකයි. ද්විපාර්ශ්විකද හරියටම දෙන්නයි. දැන් කෙල්ලෙක් කොල්ලෙක්ගේ බීච් එකේ වාඩිලා කතා කරලා ඉන්නේ. ඒක ද්විපාර්ශ්විකයි. ඊට ගමන් කෙල්ලේ අයියා කඩාපත් වෙලා දෙන්න. එතකොට කඩාපත් වෙලා බයින ගත්තාම වටපිටාවේ තව කපල්ස් ඇවිල්ලා බලනවා මොකක්ද සිද්ධිය කියලා. ඒක බහුපාර්ශ්වික වෙනවා. හරි. 4-5 නයි බහුපාර්ශ්විකයේදී සම්බන්ධන පාර්ශ්ව ගණන් කරන්න පුළුවන්. ඊළඟට තව තියෙනවා ජන සංනිවේදනය කියලා. ජන සංනිවේදනය කියලා කියන්නේ දැන් ඔය කවුරුත් ප්‍රචාර දැන්වීමක් දැම්මොත් පුවත්පතක ඒක ජන සංනිවේදනය. සම්බන්ධ වෙන මිනිස්සු ප්‍රමාණය මැඩගන්න බෑ, බලන අය මැඩගන්න බෑ, විශාල ප්‍රමාණයක්. දැන් රූපවාහිනිය ගුවන්විදුලිය පුවත්පත කියන්නේ ජන සංනිවේදන මාධ්‍ය. හරි. ශබ්ද විකාශන යන්ත්‍රයක් කියන්නේ මොනවාට බහුපාර්ශ්වික වෙන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡාවක් වගේ දැන් බහුපාර්ශ්වික හෝ ද්විපාර්ශ්වික වෙනවා. දුරකථනයේ ද්විපාර්ශ්වික. දැන් කෙල්ලේ ගයියා එකපාරටම පොළට පැනලා ගැවුවොත් එම වටේම මිනිස්සු ටික ගොඩක් පිරෙනවා. අපමණ සිද්ධිය පත්තරෙත් යනවා. හරි. ඒ වෙලාවට ඒකේ ජනසන්නිවේදනයක් බවට පත් වෙනවා. ඊට පස්සේ සිදුවන පරිසරය අනුව එහෙම නැත්නම් මූලාශ්‍රය අනුව සංනිවේදනය වර්ග කරන්න පුළුවන්. මූලාශ්‍රය අනුව මොන මූලාශ්‍රය අනුව වර්ග වෙන්නේ? මූලාශ්‍රය අනුව වර්ග කරන්න පුළුවන් අපිට අභ්‍යන්තර සංනිවේදනයේ තියෙනවා. ඒ වගේම බාහිර සංනිවේදනයේ තියෙනවා. අභ්‍යන්තරයි බාහිරයි. හරි. ආයතනයේ ඇතුලේ සිද්ධ වෙන සංනිවේදනය අභ්‍යන්තර. දැන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ තියෙන මේ ලවුඩ් ස්පීකර් සෙට් එක අභ්‍යන්තර සංනිවේදනය. විදුලි සීනුවක් පාසලක තියෙන අභ්‍යන්තර සංනිවේදනය. බාහිර සංනිවේදනය ගත්තාම පුවත්පත ගුවන්විදුලිය ඒ වගේ දේවල් බාහිර සංනිවේදනය කියලා තමයි සාමාන්‍ය සලකන්නේ. ඒ විදිහට අභ්‍යන්තරයි බාහිරයි කියලා වර්ග කරන්න. අපිට ඕන සංනිවේදනය වර්ග කරන්න පුළුවන් පුතේ කලමනාකරණය. කලමනාකරණයේදී මේක පදනමක්වත් ගණන් ගන්නෑ. කලමනාකරණය කියන විශේෂය. කලමනාකරණයේ සංනිවේදනය වර්ග කරන්නේ විධිමත් සංනිවේදනයේ තියෙනවා. ඒ වගේම මොකද අවිධිමත් සංනිවේදනයේ තියෙනවා. විධිමත් සංනිවේදනය කියලා කියන්නේ දූරාවලිය ඇතුලේ සිද්ධ වෙන පාලනය කරන්න පුළුවන් සංනිවේදනයේ විධිමත්. ඒ ඉස්කෝලේ හැමදාම සඳරන් සිකුරාදා රැස්වීමක් කරන ළමයිට. ඒතර ඒක නෙවෙයි විධිමත් සංනිවේදනය. එතන ඒ සංනිවේදනය කරන පාර්ශවයේ කවුද? කාටද ඒක කරන්නේ? සංවිධාන දූරාවලිය ඇතුලේ සිද්ධ වෙන්නේ නීත්‍යානුකූලයි පිළිගැනීම තියෙනවා පාලනය කරන්න පුළුවන්. නමුත් කටකතාවක් දැන් ඉස්කෝලේ විද්‍යාව මිස් එක්ක ප්‍රින්සිපල් යාළුවෙක් කියලා කටකතාවක් කියන්නේ. හරි? ඒතර ඒක නෙවෙයි අවිධිමත් සංනිවේදනය. කවුද කියන්නේ කොහෙන්ද ආවේ කතාව කියලා හොයන්න බෑ, පාලනය කරන්නත් බෑ. මොකද ප්‍රින්සිපල්ට බෑ අනිත් අය කටමිරි කරලා මේක නවත්තන්න. මේක හැමෝම දන්නවා.
හැමෝම හරි හෝ වැරදි වේගෙන් පැතිරෙනවා. ඒක තමයි අවිධිමත් සංවේදනය කියලා කියන්නේ. උඩගයි යාළුවෝ කතා කරලා රැඳ කතා කරලා එම් කෝල් කරලා එම මේ රැයකට දෙකට අහන්න එක පාට නේ. මේ කටහඬ රැස්ක කතා කරනවා. hello මේ පන්සලේ හාමුදුරු මේ කතා කරන්නේ. ඉතින් අපි පොඩ බය වෙලා උත්තර දෙනවා. මේ ඇයි හාමුදුරුවනේ මේ පන්සලේ ඇත්ත එහෙම ආවද ඔය පැත්ත කියලා අහනවා. ඉතින් අපිට හිතා ගන්න බෑ මේක ඇත්තද බොරුද කියලා. අපි දෙන්නේ සමහරවල්ලාට බොහොම ගෞරවයෙන් කියන අනේ නෑ හාමුදුරුවෝ ආවොත් කියන්නේ කියලා. ඊට පස්සේ අපිට තේරුණා ඒක බොරුවක් කියලා. කවුද කළේ කියලා අපිට හිතා ගන්න බෑ. විදිවසන්න දෙන්නේ. ආපහු නැත්තම් නිදා ගන්න ඕන සෙට් වෙලා ආයෙ ඔන්න යාන්තම් කියලා නිදා ගන්නකොට ආයෙ කෝල් නැගෙනවා. ඒ ගමන අපි hello ගාම මේ එයා පැත්තෙන් කියනවා මේ කවුරු ඇහුවොත් කියන්නේ හිම්පා කියලා. අපි අහනවා කවුද මේ කතා කරන්නේ කියලා. මම මේ ඇත්තා කතා කරන්නේ මේ හාමුදුරුවෝ හොයනවා මම මේ ඔය පැත්තට මේ ආවොත් එහෙම මම ඇහුවොත් එපා කියන්නේ කියලා iPhone එකෙන්. ඒතර අපි ගුණවර වලින් බනිනකොට ෆෝන් එක දීලා ඉවරයි. ඒවා ඒ සාමාන්‍ය ජීවිතේදී අපි දකින අවිධිමත් සංවේදනය. සාමාන්‍ය ජීවිතේ. ඔය රහස් පොලිසිය කට්ටිය එහෙම විවිධ රහස්‍යම හොයාගන්න අවිධිමත් සංවේදනය පාවිච්චි කරන අවස්ථාවල තියෙනවා. හරි. මිනි මරමක් ඒ වෙච්ච වෙලාවක සාමාන්‍යයෙන් මේ තැනකට ඇවිල්ලා පොඩ්ඩක් හිට මෙහෙට ගිහිල්ලා ඒ හොයාගෙන අවස්ථාවල තියෙනවා. මිනිස්සුත් එක්ක කතා කරලා කතා බහ කරනකොට හුඟක් දීලා මල ගෙදරට යන්නේ මිනිස්සු ගැන පොඩ්ඩක් විමසිලසකින් බලලා ඒ වගේ තියෙනවා. අනික මලගයක් වෙලා ඒ පුරුෂයව ඝාතනය කළා එයාගේ බිරිඳ වෙන් වෙලා ඉන්නේ. නමුත් ඒ බිරිඳ ඇවිල්ලා මිනිහ මේ දිහා බලන් ඉඳලා අඬලා සිහිය නැතුව ඇදගෙන යනවා. ඉතින් යාට සිහිය ආවට පස්සේ කාන්තා පොලිසිය දාරෙල්ලා පොලිසියට පයින් එයා පිළිඅරගෙන එයා තමයි කෙරෙව්වේ. ඒක හොයාගෙන තියෙන්නේ ඇගේ හැසිරීම. එයාට සිහිය නැතුව ඇදගෙන වැටෙනකොට එයාගේ සාය උඩ ගිහිල්ලා. හරි. එතන රාජ් පොලිසිය නිලධාරියෙක් එක දිහා උඩට බලාගෙන ඉඳලා ඒ සාය උඩ නෙමෙයි. එයාගේ හැසිරීම දිහා බලාගෙන ඉඳලා. එයා සිහිය නැති වෙලා තියෙද්දිත් එයාගේ සාය එයාම හදා ගන්නවා. සිහිය නැතිලා තියෙන මිනිහෙක්ට සිහිය නැහැනේ. සාය කොහෙද තියෙන්නේ කියන සිහිය නැහැනේ. එයා ඒක හදා ගන්නවා. අවිධිමත් සංවේදනය. ඉතින් කලමනාකරුවෝ ආයතනයේ කලමනාකරුවෝ අවිධිමත් සංවේදනය පාවිච්චි කරනවා තමයි කලමනාකරන කටයුතු වලට. අපහසු තොරතුරු පහසුවෙන් රැස් කරගන්න. යම්කිසි තොරතුරක් වේගෙන් ව්‍යාප්ත කරන්න. නරක දේවල් ව්‍යාප්ත වුණොත් අපිට ප්‍රශ්න තියෙන හොඳ දේවල් ව්‍යාප්ත වුණාට ප්‍රශ්නයක් නැහැ නේ. ඒ වගේ ඊට පස්සේ අපි ගත්තාම මේ ඊළඟ කල්පනාකරන තීරණ සඳහා පූර්ව සූදානමක් ගොඩනගා ගන්න. දැන් ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කියන්න ඇවිල්ලා කියනවා සර්ට පෙස්සමක් ගන්න හදන්නේ කට්ටියත් එකතු වෙලා කියලා. ඒතර එයා දන්නවා මේ පෙස්සම විභාග කරන අනිවාර්ය කලාප අධ්‍යාපන කාර්යාලයට ඉන්න කියලා. ඒතකොට එයා සූදානම් පිට තමයි යන්නේ. දැන් සමහර ඇමතිලා යන්නේ මේ මූල්‍ය අපරාධ කොට්ටාසෙක ෆයිල් එකේ මුස්සගෙන යන්නේ. ඒතර සමහරට ඇතුලේ ඉන්ෆර්මේෂන් ඇවිල්ලා මෙන්න මේවා වගේ අහන තොරතුරු උත්තර දෙන්න. ඒකට උත්තර හදාගෙන යන්නේ ඒගොල්ලෝ. ඒතර විධිමත් සහ අවිධිමත් කියලා කියන්නේ ඒකයි දෙකේ වෙනස තියෙන්නේ. හරි. දැන් මාධ්‍ය ගත්තාම දරුවනේ මාධ්‍ය ගත්තාම මාධ්‍ය වර්ග කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම දැන් ලිඛිත සංවේදන උදාහරණ තමයි එතෙන්දි බලන්නේ විද්‍යුත් කතා මොකද තව එකක් තියෙනවා. ඒ වගේම තාක්ෂණය අනුව භාවිත කරන තාක්ෂණය අනුව නැත්නම් විද්‍යුතය අනුව. හරි. කොහොමද වාර්ග වෙන්නේ? විද්‍යුත් සංවේදනය පාවිච්චි වෙනවා. අනිත් එක තමයි විද්‍යුත් නොවන සංවේදනය පාවිච්චි වෙනවා. විද්‍යුත් නොවන සංවේදනය. අපි සාකච්ඡාවක් කියලා කියන්නේ විද්‍යුත් නොවන සංවේදනය. දැන් සමහර කෙනෙක් ඒකට මයික්‍රොෆෝන් එකක් පාවිච්චි කරලා සාකච්ඡාව විද්‍යුත් නේද කියලා. එතන මයික්‍රොෆෝන් එක තමයි විද්‍යුත් නොවන විද්‍යුත් වෙන්නේ. සාකච්ඡාව විද්‍යුත් නොවන. එතන කට්ටියට ඇහෙන්න තියෙන මයික්‍රොෆෝන් එකක් පාවිච්චි කරනවා තමයි. එතෙන්දී සාකච්ඡාව විද්‍යුත් වෙන්නේ. මයික්‍රොෆෝන් එක තමයි විද්‍යුත් වෙන්නේ. දැන් දුරකථනය, ශබ්ද විකාශන යන්ත්‍රය, යංගම දුරකථනය, විද්‍යුත් තැපෑල, අන්තර්ජාලය ඔක්කොම විද්‍යුත් සංවේදනය. සාකච්ඡාව, පෝස්ටරය, අත්පත්‍රිකාව, පුවත්පත ඒවා විද්‍යුත් නොවන සංවේදනය. හරි. දැන් ලිඛිතේ වල උදාහරණ තමයි වාර්තා, චක්‍රලේඛ, මෙමෝ, වාර්තාවක් කරන්නේ යම්කිසි තොරතුරක් විශ්ලේෂණාත්මකව විස්තරාත්මකව දක්වනවා. දැන් බැඳුම් කර වංචාව පිළිබඳ වාර්තා. හරි. මහා බැංකු මංකොල්ලේ පිළිබඳ වාර්තා විස්තරාත්මකව විස්තරිත තියෙනවා. මෙමෝ එකක් කියලා කියන්නේ කිසියම් කෙටි තොරතුරක් දෙන්න අපි පාවිච්චි කරන දෙයක් තමයි මෙමෝ එකක් කියලා කියන්නේ. කරුණාකර මෙන්න මේ විදිහට සේවයට වාර්තා කරන්න. ඒ වගේ දෙයක්.
නැත්නම් විනයානුකූල කරුණක් දැනුම් දීම සඳහා තමයි මේ මොකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. යවන්න ඉන්නවා ලබන්න ඉන්නවා විශේෂ කරුණු දෙන එච්චර. ඒවා ලිඛිත ආයතන ඇතුළේ තමයි පාවිච්චි කරන්නේ. චක්‍රලේඛ ඉහළ මට්ටමේ නිලධාරී පල්ලෙහාට නියෝග දෙන්න තමයි චක්‍රලේඛ පාවිච්චි කරන්නේ. ඒකත් පෞද්ගලික දවස්වල ජනාධිපතිතුමා මොකක් හරි පාරක් හදන්න හරි විදුලිය දෙන්න හරි මොකක් හරි එකකට ගාවකට ගිහලා කතා කරනකොට ඒ රජ නිලධාරියෙක් කිව්ව චක්‍රලේඛයක් තාම වෙන්නේ නැහැ. අපේ චක්‍රලේඛ වලින් පිට වැඩ කරන්න බෑ කියලා. ඒ ජනාධිපති කිව්වේ මම තමයි චක්‍රලේඛේ මං කියනකොට පිටින් කාටවත් වැඩ කරන්න බෑනේ. මම තමයි චක්‍රලේඛේ. මම චක්‍රලේඛේ ගහනවා වැඩ කරන්නේ කියලා. ඉහළ එක්කෙනෙක් පල්ලෙහා එක්කෙනෙක් නියෝග දෙන්න තමයි චක්‍රලේඛයක් කියන එක පාවිච්චි කරන්නේ. කෙටි පණිවිඩයක් ෆෝන් එකේ කියනකොට කෙටි පණිවිඩයක් ලිඛිතයි. හැබැයි වොයිස් මැසේජ් එකක් වාචිකයි. ශබ්ද විකාශනයේ වාචිකයි. සම්මුඛ සාකච්ඡා වාචිකයි. රැස්වීම වාචිකයි. දුරකථනයේ වාචිකයි. සංඥා සංකේත වලට මාර්ග සංඥා, ආලෝක සංඥා, කලර් ලයිට්ස් කියනවා. ඒවා ගිලන් රත සයිරන්ලා શબ્දේ අනුතුරු ඇඟවීමේ සංඥා. දැන් වහ බෝතලයක තියෙනවා මිනි ඔලුකුයි කටු දෙකකුයි ගන්න. මේව තියෙනවනේ වහ බෝතලේ. ඒ කියන්නේ ඒ බෝතලේ පානය කරොත් මෙන්න මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන් ටික වෙලා. ඒ කියන්නේ ඇටකට වෙනවා කියන එක. ඒක අනුතුරුදායකයි කියන එක තමයි එකෙන් අදහස. මම දැක්කම ගෑනලමේ ක්ලාරිටි මේ වගේ ටී-ෂර්ට් එකක් අරගෙන සමහරට ගානවා වාබොන්නේ තමයි. හරිද? වාබොතලයක් පිටින්නේ. එතකොට ඒ වගේ මේ ලිඛිත වාචික සංඥා හා සංකේත වගේ ඒ වගේ වර්ග වෙනවා. මේවට මම උදාහරණ පුතාලට කිව්වා. දැන් අභ්‍යන්තරයි බාහිරයි කියන එක ගොඩක් අය හිතා ගන්න බෑ සංනිවේදන මාධ්‍ය වශයෙන් ගත්තාම ආයතනයක් ඇතුලේ පාවිච්චි වෙන ඒවා දැන්වීම පූර්ව පණිවිඩ කරුවෙක් සීනුවක් එතකොට ඒ වගේ දෙයක් සාමාන්‍ය අභ්‍යන්තර සංනිවේදනයක්. මෙමෝ එකක් චක්‍රලේඛයක් අභ්‍යන්තරයි. පුවත්පත ගුවන්විදුලිය විද්‍යුත් තැබෑන්න දුරකථන වගේ දේවල් බාහිර. මේ දුරකථන අභ්‍යන්තරයට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අභ්‍යන්තරව පාවිච්චි කරන්න පුළුවන් දුරකථන ජාලයක් තියෙනවා. ඒකට කියනවා ඉන්ටර්කොම් කියලා. තව අභ්‍යන්තරව පාවිච්චි කරන්න පුළුවන් මේ පරිගණක ජාලයක් තියෙනවා. ඒකට කියනවා ඉන්ට්‍රානෙට් කියලා. දැන් මේවා වෙන හැමෝත් විභාගෙදී අපිට පහසුවෙන් ලියන්න පුළුවන්. නමුත් ප්‍රශ්න දෙන්නේ මේවා අහන්නේ මික්ස් කරලා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපෙන් අහනවා වාචික අභ්‍යන්තර විද්‍යුත් උපකරණ මොනවද කියලා අහනවා. ආයතනයකට පාවිච්චි කරන්න පුළුවන් වාචික අභ්‍යන්තර විද්‍යුත්. වාචික වෙන්නත් ඕන, අභ්‍යන්තර වෙන්නත් ඕන, විද්‍යුත් වෙන්නත් ඕන. එහෙනම් අපි ලියන්නේ ඉන්ටර්කොම් එක. ඉන්ටර්කොම් එක වාචිකයි, අභ්‍යන්තර දුරකථන ජාලයක්, අභ්‍යන්තරයි විද්‍යුත්. නැත්නම් අපි අහන්න පුළුවන් වාචික අභ්‍යන්තර විද්‍යුත් නොවන මොනවද කියලා. විද්‍යුත් නොවන. හරි? වාචික වෙන්නත් ඕන අභ්‍යන්තර විද්‍යුත් චක්‍රලේඛයක් අපි මේ සාකච්ඡාවක් වාචිකයි අභ්‍යන්තරයි විද්‍යුත් ඕන. තවහනවා පුතා සමහරට වාචික බාහිර විද්‍යුත්. වාචිකයි බාහිර විද්‍යුත්. දුරකථන. තවහන වාචික බාහිර විද්‍යුත් නොවන. හරි? වාචික බාහිර විද්‍යුත් නොවන වගේ. පුවත්පත වගේ දේවල් අපි වාචික රැස්වීම, මහජන රැස්වීම ගත්තොත් අපිට වාචිකයි බාහිරයි විද්‍යුත් නොවන. ඒ වගේ තමයි මේ හැම එකම මික්ස් කරලා අහනවා. මේ කලමනාකරන උසා පාර්ශවණෝ කියන එක එකට සම්බන්ධ වෙන්නේ. නමුත් මේ පදනම් තුන එකට සම්බන්ධ වෙන්නේ. දැන් ලිඛිත අභ්‍යන්තර විද්‍යුත් අහනවා. ලිඛිත අභ්‍යන්තර විද්‍යුත්. දැන් උදාහරණයක් විද්‍යුත් දැන්වීම පූර්ව. ලිඛිතයි අභ්‍යන්තර විද්‍යුත්. ඩිජිටල් බෝඩ් එක. තවහන ලිඛිත අභ්‍යන්තර විද්‍යුත් නොවන. චක්‍රලේඛයක් උදාහරණ, මෙමෝලිපියක් උදාහරණ. තවහන ලිඛිත බාහිර විද්‍යුත් මොනවද කියලා. ලිඛිතයි බාහිරයි විද්‍යුත් මොනවද කියලා. ඒතර ලිඛිත වෙන්නත් ඕන, බාහිර වෙන්නත් ඕන, විද්‍යුත් වෙන්නත් ඕන. හරි? දැන් පුතාලගේ ඔතන අවබෝධය තියෙන්න ඕනේ මේවා මික්ස් කරලා විභාගෙට ලියනකොට පළවෙනිම අවබෝධය තියෙන්න ඕනේ මිනිස්සු සංනිවේදනයට පාවිච්චි කරන නූතන මාධ්‍ය පිළිබඳව. ගොඩක් තියෙනවා නූතන මාධ්‍ය. ඒ පුවත්පත, ගුවන්විදුලිය, විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ, අත්පත්‍රිකා, හඬ තැපෑල, ඊට පස්සේ තව අපි ගත්තාම ඉන්ටර්කොම්, ඉන්ට්‍රානෙට්, ඉන්ටර්නෙට්, හරිද? සමාජ ජාල ඇති වෙන්න තියෙනවා. ඒ වගේ මේවා මූලික අවබෝධයක් තියෙනවනේ මේවා මොකද්ද කෙරෙන්නේ කියන කාරණේ පිළිබඳ
ඒ මූලික අවබෝධයෙන් පස්සේ ඊළඟට අවබෝධයක් තියෙන්න ඕනේ මේවා ලිඛිතද වාචිකද සංඥා හා සංකේතද කියලා. ඊට පස්සේ අවබෝධයක් තියෙන්න ඕන මේවා විද්‍යුතයද විද්‍යුත් නොවනද කියලා. ඒ වගේම ආයතන ඇතුලේ පාවිච්චි කරන්නේවද ආයතන එළියේ පාවිච්චි කරනවද කියලා ඒ මාධ්‍ය වර්ගීකරණය පිළිබඳ දැනුම තියෙන්න ඕන. يعني පණිවිඩයක් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන මාධ්‍ය මොනවද? ඒ මාධ්‍ය වර්ග වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අවබෝධය තියෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් විභාගෙදී අහනවා මෙහෙම. ඔබගේ පාසලේ අභ්‍යන්තර සංනිවේදන කටයුතු සඳහා භාවිත කළ හැකි වාචික විද්‍යුත් ක්‍රම දෙකක් සහ ලිඛිත විද්‍යුත් ක්‍රම දෙකක් නම් කරලා පැහැදිලි කරන්න. පාසලේ අපි දැන් ඉස්සලම අපි බලන්න ඕන පාසලේ ඇතුලේ මේ අපි ඉස්සලා මේ වර්ගීකරණය ඔළුවේ තියාගෙන මාධ්‍ය ගන්න කිව්වොත් පුතලට මාධ්‍ය හම්බ වෙන්නේ. ඒක මතක තියාගන්න. ඉස්සලා බලන්න ඕනේ දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් ප්‍රශ්නේ අහන්නේ පාසලේ අභ්‍යන්තර. හරි? අපෙන් ප්‍රශ්නේ අහන්නේ මම මේක මහනු පොඩ්ඩක්. අපෙන් අහන්නේ පළවෙනි එක පාසලේ අභ්‍යන්තර. හරි? සංනිවේදනය සඳහා භාවිත කරන විද්‍යුත්. හරි? වාචික. ඒ වගේම විද්‍යුත් නොවන වාචික. ඒ වගේ අහන්න පුළුවන්. නැත්නම් විද්‍යුත් නොවන ලිඛිත. ඒ වගේ අහන්න ඕනේ. එතෙන්දී මේවට උදාහරණ හොයන්න කිව්වොත් උදාහරණ හොයාගන්න බැරි වෙනවා. සාමාන්‍යයෙන් පාසලක තියෙන්නේ මොනවද? සංනිවේදන උදෑසන රැස්වීම තියෙනවා. හරි නමුත් ලිඛිත නැහැ විද්‍යුත් නොවන දෙන්නේ. විද්‍යුත් නොවන තමයි ලිඛිත නැහැ. ඒතකොට මේකට වැටෙන්නේ. රැස්වීම තියෙනවා. හරි ලිඛිත නැහැ. හරි විද්‍යුත් නොවන. දැන්වීම පූර්ව තියෙනවා. දැන්වීම පූර්ව විද්‍යුත් නොවන ලිඛිතයි. ඒ වගේම මෙමෝ ලිපි පාවිච්චි කරනවා. විද්‍යුත් නොවන ලිඛිත. චක්‍රලේඛ පාවිච්චි කරනවා. විද්‍යුත් නොවන ලිඛිතයි. නේ? ශබ්ද විකාශනයට පාවිච්චි කරනවා. විද්‍යුත් වාචික. මයික්‍රොෆෝන් එක පාවිච්චි කරනවා. විද්‍යුත් වාචික. නේ? ඒ වගේම පාසලේ සමහර වෙලාවට ගුවන්විදුලි සේවාවක් පවත්වන විද්‍යුත් වාචික. ඒ ආකාරයට. එතකොට දැන් ඉස්සෙල්ලා සංනිවේදන පාවිච්චි කරන්නා වූ සංනිවේදන මාධ්‍ය පිළිබඳ අවබෝධය තියෙනවා. ඊට පස්සේ ඒක වර්ගීකරණය පිළිබඳ අවබෝධය තියෙනවා. හරි දැන් පුතාලා බලන්න පිටුවක 4 නිබන්ධනේ. පිටුවක 4 බලන්න. ඒ පිටුවක 4 තියෙනවා මම මේ ලියපු වර්ගීකරණයන් ටික ගන්නට දාලා. ඒ ටික බලලා highlight කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ පිටුවක 5ට ඇවිල්ලා ඉහත වර්ගීකරණයට අනුව විවිධ සංනිවේදනකම සැසඳීම කියන කොටස තියෙනවා. ඒ සැසඳීම කියන කොටසට යමු. ඒකේ පළවෙනි විද්‍යුත් සංනිවේදනය. ඒ විද්‍යුත් අපි එක සංනිවේදන ක්‍රම පිළිබඳව ඉගෙන ගන්න. විද්‍යුත් සංනිවේදනය කියලා කියන්නේ විද්‍යුතය භාවිත කරමින් සිදු කරන සංනිවේදනය තමයි විද්‍යුත් සංනිවේදනය. පොදුවේ බය වාසිය තියෙනවා. ක්වෙස්චන් එකට යන්න ඔබ දන්නා විද්‍යුත් සංනිවේදන ක්‍රම 8ක් නම් කරන්න. 8ක්. අපි ලියමු එහෙනම් මේ සංනිවේදන ක්‍රම 8ක්. විද්‍යුත් තැපෑල අන්තර්ජාලය ගුවන් විදුලිය රූපවාහිනිය දුරකථනය ආලෝක වර්ණ සංඥා පාට තියෙන කලර් ලයිට් විද්‍යුත් इंटरकॉम विद्युत දැන්වීම් පෝර ඩිජිටල් බෝඩ්ස් විද්‍යුත් දැන්වීම් පෝර ශබ්ද විකාශන යන්ත්‍රය ශබ්ද විකාශන යන්ත්‍රය විදුලි සීනුව right විදුලි එන එක ලියන්න එපා විදුලි සෝපානේ විදුලි පුටුව ඒවම ලියන්න එපා විදුලි එනවා විද්‍යුත් සංනිවේදනයේ වාසි අවාසි 4 බැගින් සඳහන් කරනවා වාසි අවම කාල
කාලයකින් පණිවිඩය ලබා දිය හැකි වීම. අවම කාලයකින් පණිවිඩය ලබා දිය හැකි වීම. අවම කාලයකින් පණිවිඩය ලබා දිය හැකි වීම. ඊට පස්සේ පිරිවැය සාපේක්ෂව අඩු වීම. පිරිවැය සාපේක්ෂව අඩු වීම. පණිවිඩ සැකසීමේ පහසුව. ඊමේල් WhatsApp වල පණිවිඩ සකස් කරන්න අනිත් පහසු පණිවිඩ සැකසීමේ පහසුව. ඒ වගේම බහුමාධ්‍ය භාවිත කළ හැකි. කියන්නේ රූප, ශබ්ද කීපයක්, මාධ්‍ය කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. බහුමාධ්‍ය භාවිත කළ හැකි වීම. රහස්‍යභාවය උපරිම වීම. රහස්‍යභාවය උපරිම වීම. රහස්‍යභාවය උපරිම වීම. ඒ වගේ වාස් තියෙනවා. හැබැයි අවාසිත් තියෙනවා. අවාසිත් තියෙනවා. ඉහළ නඩත්තු පිරිවැය. එහා පැත්තට යන්නේ පිටවංක 6ට යන්නේ. ඉහළ නඩත්තු පිරිවැය. ෆෝන් එකක් එහෙම තියෙන කට්ටිය දන්නව ඇති. ෆෝන් එකකුයි කෙල්ලෙකුයි ඉඳියොත් සාමාන්‍යයෙන් ඒ ලෙවල් ළමෙක්ගේ 15ම ජීවන තත්ත්වයක් තමයි දෙන්නේ. ඒ කන්න බොන්න දෙන සල්ලිත් ෆෝන් එකට දාගන්නවා. ඒ දෙකම මේන්ටේන් කරන්න මාර අමාරුයි. පළවෙනි එක නඩත්තු ඉහළ නඩත්තු පිරිවැය. ඒ වගේම තාක්ෂණයේ යල් පැනීම. ෆෝන්, කම්පියුටර් ටග් ගාලා යල් පයින්. තාක්ෂණයේ යල් පැනීම. ඊට පස්සේ තව තාක්ෂණයේ උපාංග භාවිතය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. සමහර අය ටච් ස්ක්‍රීන් ෆෝන් පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. ටිකක් වයසක අයට. තාක්ෂණයේ භාවිතය පිළිබඳ අවබෝධයක් තිබිය යුතු වීම. තව තාක්ෂණික බිඳවැටීම් නිසා භාවිත කර නොහැක. බැටරි ලෝ වුණොත් නේද? මෙමරි ෆුල් වුණොත් පාවිච්චි කරන්න බෑ. තාක්ෂණික බිඳවැටීම් නිසා භාවිත කර නොහැකි වීම. භාවිත කළ හැකි. ඊට පස්සේ ස්ථාපන වියදම් අධික වීම. මිලදී ගන්න සෑහෙන වියදමක් යනවා. ස්ථාපන වියදම් අධික වීම. මොකද ෆෝන් එකක් ගන්න 50000ක් විතර වියදම් කරන්න වෙනවා. ඊටත් වැඩි සමානයි. ස්ථාපන වියදම් අධික වීම. right. හරි අපි කතා කළේ විද්‍යුත් සංනිවේදනයකට පාවිච්චි කරන මාධ්‍ය සහ වාසි අවාසි පිළිබඳව සාකච්ඡා කළේ. ඒකේ දෙවෙනි එක තියෙන්නේ විද්‍යුත් නොවන සංනිවේදනය, විද්‍යුතය භාවිත නොකරමින් සිදු කරන සංනිවේදනය. උදාහරණ ලියන්න. පෝස්ටරය, රැස්වීම, අත්පත්‍රිකාව, පෝස්ටරය, රැස්වීම, අත්පත්‍රිකාව, පුවත්පත, චක්‍රලේඛයේ මෙමෝ, දැන්වීම් පුවරු විද්‍යුත් නොවන. මාර්ග සංඥා විද්‍යුත් නොවන. ආලෝක සංඥා කිව්වහම කලර් ලයිට්. මාර්ග සංඥා ගාව පාරේ ඉඳලා තියෙන්නේ ඒක ලෝගෝස් කරලා තියෙන ඒවා. රයිට්. ලිඛිත සංනිවේදනයේ වාස්‍ය පිළිබඳව අපි සාකච්ඡා කරමු ඊළඟ එක පුතා. ලිඛිත සංනිවේදනය කියලා කියන්නේ ලේඛනයේ මගින් සිදුවන සංනිවේදනය ලියලා. එතකොට දැන් උදාහරණ තමයි ලිඛිත තමයි වාර්තා, චක්‍රලේඛ, මෙමෝ, පුවත්පත, කෙටි පණිවිඩ ඒවා ලිඛිත. SMS එකක් ගවුවොත් ඒක ලිඛිත එකක්. ඒකට විද්‍යුතය පාවිච්චි කරනවා නැද්ද කියන කාරණේ මේක ලිඛිත එකක්. ඒක තමයි වැදගත්ම දේ. එතකොට ඒ උදාහරණ තියෙනවා. උදාහරණ highlight කරගන්න. හරිද? වාසි බලන්න දැන් දෙයක් වඩා විස්තරාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් සංඛ්‍යාදත්ත ප්‍රස්තාර වගුත් එක්ක. නේ? ඒකේ විභාගිත රචනා ලියන්නේ. එතකොට ඒවා විස්තරාත්මකව ඉදිරිපත් කරන්න ඕන. සාක්ෂියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කවුරුන් ලියුමක් දුන්නොත් කෙලෙට ගිහලා මිස්ට් දෙන්න පුළුවන්.
අපි දුන්නේ නැහැ කියලා කියන්නේ. මේකස අපි පොතක් කරගෙන චෙක් කරාම අකුරු සාමාන්‍ය මිනිහක ආයන්න රයන්න වගේ දේවල් අනිත් අයට වඩා වෙනස්. ආදරේ කියන එකේ ඇතුලේ ඒ අකුරු දෙකම තියෙනවා. කොහොමත් අවු වෙනවා. ඒ නිසා හොඳම යාළුවෙක් කියලා ලියුමක් ලියාගත්තොත් ඔන්න බේරෙන්න පුළුවන්. සාක්ෂියක් විදිහට පාවිච්චි කරලා ණය ගනුදෙනුවකද ඒක තමයි ලිඛිත සාක්ෂි ගන්න. චෙක්පත් කියන්නේ ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිය. ගොනු කරලා තියාගන්න පුළුවන් අපිට. ලිඛිත දෙයක් අපිට ෆයිල් කරලා තියාගන්න පුළුවන්. අපිට ලියුම්, ටැක්ස් ලියුම් ඒ වගේ දේවල් ෆයිල් කරලා තියාගන්න පුළුවන්. ආයතනකේ වෙනම ෆයිල් තියෙනවා. එන ලියුම් වෙනම තියෙනවා, යන ඒවා වෙනම තියෙනවා. එන යන කියලා ලිපිගොනු දෙකක් ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. හරි. ඉතින් ඒ වගේ එකම පණිවිඩය කීප දෙනෙක්ට එකවර දෙන්න ඕන නම් ලිඛිත සංනිවේදනයකට ඒක වැදගත්. හෑන්ඩ් බිලක් බෙදන්නේ 1000කට ළමයි අරගෙන හෑන්ඩ් බිලක් බෙදනවා. කොහොමද ළමයි නවත්තගෙන විස්තරේ කියන්නේ කිව්වොත් එහෙම කියන්න වෙන්නේ නැහැ. එතකොට මේ හෑන්ඩ් බිලක් තමයි සාමාන්‍යයෙන් බෙදන්නේ. එකම පණිවිඩයේ විවිධාකාරයක් දෙන්න පුළුවන්. ඒ වගේ අවාසින් තියෙනවා අනිවාර්යයෙන්ම සාක්ෂරතාවය කියන එක තියෙන්න ඕන. සාක්ෂරතාවය කියන එක නෑ. දැන් කෙල්ලෙක් දැනතර ලියුම ගන්න ඒක දන්නේ අකුරු කියවන්න. අපිට පිළිතුරු ලිපියක් ජීවිතේ දාන්න වෙන්නේ. නේ? ඒ වගේ සාක්ෂියක් කියන්නේ ඒ වගේ මේ සාක්ෂරතාවය කියන එක අත්‍යවශ්‍යයි. ඊළඟ තව එකක් තමයි වැඩි කාලයක් යනවා. ඉස්සර ඉතින් අපි ඉස්කෝලේ කාලේ කිල්ලෙත් එහෙම ලියුමක් ලියනකොට ඒක ලියුම එක දවසකින් ලියන්න බෑ. සමහරට පීරියඩ් එකේ චුට්ට තමයි ලියන්නේ. වැඩි කාලයක් අනිවාර්යෙන් ගත වෙනවා. ඉතින් අර නිර්මාණශීලී ගතිය කියන කාරණේ මිනිහ කතාවක් කරනකොට දෙන ඉමෝෂන්ස් කියන ඒවා හැඟීම් කියන ඒවා ලේඛනයකදී දෙන්න බෑ. ඒක අද වෙනකොට පොත් කියවීම කියන එක පොඩ්ඩක් අඩු වෙලා තියෙන කට්ටියගේ නේ. ඒ පොත් කියවන එක, කවි කියවන එක අඩු වෙලා තියෙන ඒවෙන් තියෙන ඇට්‍රැක්ෂන් එක කියන එක අඩු නිසා. හරි. ඉතින් ඒ වගේ අවශ්‍යදායක දේවලුත් මේකේ අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. රහස්‍යතාවයත් පොඩ්ඩක් අඩු වෙනත් කෙනෙක්ගේ අතරපත් වීමේ අවස්ථාව වැඩි. ඒක තමයි අපි ගොඩක් වෙලාවට අපි ලියුම් එහෙම යාළුවෝ මාරු කරගෙන ගෙනියනවා. මගේ ලියුම් මගේ යාළුවෝ ගෙනියනවා, යාළුවෝ ලියුම් මං ගෙනියනවා. අවුනත් අම්මට අපේ අම්මට අහුවෙන්නේ යාළුවෝ මේ ලියුම් ටික. හරි. ඒතර උන්ට තමයි බයි. උට එන්න දෙන්නේ අපේ ගෙවල් පැත්තේ. ඒ වගේම උන්ගේ ගෙවල් පැත්තේ මට යන්නත් බෑ. මොකද මගේ ලියුම් උන්ගේ අම්මට අහුවෙලා තියෙනවා. ඒ වගේ වාසිය තියෙනවානේ. ඒක පුතාලා වාසිය ටික බලන්න. වාචික සංනිවේදනය කියවම භාෂණය මගින් භාෂාව භාවිත කරලා සිදු කරන සංනිවේදනය තමයි වාචික සංනිවේදනය කියලා කියන්නේ. ඉන්ටර්කෝම්, රැස්වීම්, සාකච්ඡා, දුරකථන, සම්මුඛ සාකච්ඡා ඒවට අනිවාර්යෙන් උදාහරණ. වාසිලියම අපි පුතාලා ලිඛිත සංනිවේදනයේ අවාසි ටික වාචික සංනිවේදනයේ වාසි. එහෙම. ලිඛිත සංනිවේදනයේ වාසි ටික වාචික සංනිවේදනයේ අවාසි. හරි අපි එන ලියුම් වාසි ටිකක් ලියමු. සිත් ගන්නා සුළු භාවයේ වැඩි වීම. සිත් ගන්නා සුළු භාවයේ වැඩි වීම. ඒක නිගන්න එහෙම අඬලා දොරලා සල්ලි එකතු කරන්න කොහොමද ලියුම ගන්න දීලා කිව්වොත් සල්ලි එකතු කරන්න බෑ. සිත් ගන්නා සුළු භාවයේ වැඩි වීම. සමාජ අවස්ථාවලදී වැදගත් වීම. ඒ මගුල් ගෙවල් මල්ලගේ වල ට්‍රිප් යනකොට කතා කරන එක තමයි වැදගත්. කතා නොකර උඹට එක්ක වගේ විදියට ට්‍රිප් එකක් යන්න බෑ වගේ මිනිස්සුත් එක්ක. හරි. සමාජ අවස්ථාවලදී වැදගත් වීම. පණිවිඩයක් ක්ෂණිකව ලබා දිය හැකි වීම. ඉක්මනට දැන් ගෙදරට හොරෙක් පැන්නාම ලියුලියනේ යුත්තේ මේ හොරා මලකිලිය කල්සමත් කරලා ගියා. නේ? අපිට අක්කල කෑ ගහනවා. පණිවිඩේ ක්ෂණිකව ලබා දීමේදී වැදගත් වීම. ඒ වගේ මූණට මූණලා සංනිවේදනය වේ. අපි මූණට ෆේස් ටු ෆේස් තමයි වාචික ගොඩක් කරලා සංනිවේදනය. මූණට මූණලා සංනිවේදනය. ඒතර ප්‍රතිචාරයෙන් ඉක්මනට ලබා ගන්න පුළුවන් අපිට. ඒකනේ ගෑලන්ගේ යාළුවෝ නහම ගොම්ම ගන්න සමානට කරනකොට ප්‍රතිචාර එච්චර ඉක්මන. මම ඔයාට කියනකොටම ගහනවා. කුටි කෑමගෙන මම ඔයාට රුපියල් 5000ක් දෙන්න දුන්නේ කියලා කලබල වෙලා. දැන් කරන්නේ දැන් නැහැ සල්ලි දෙන්න බෑ ගහලා. එයා කිව්වා එයාට ආදරේ කියනවා කියලා. කලබල වෙලා. ඒක වාචික සංවේදනයේ අවාසියක් එක නම්මශීලී නේ. ඒක හදිසියට වෙනස් කරගන්න බැරි වෙනවා. හරි. ඊට පස්සේ තව අපිට තව වාසියක් තමයි වාචික සංවේදනයේ තියෙන. දැන් අපි ලිව්වා තොරතුරු ශනිකව ලබා දෙන්න පුළුවන්. ප්‍රතිචාර ඉක්මනට ගන්න පුළුවන් කම තියෙනවා. නැත්නම් අපි කියන මූණට මූණලා සංවේදනයක කිරීමේ හැකියාව තියෙනවා. නේද? ඊට පස්සේ තව එකක් තමයි අතිරේක පැහැදිලි කිරීම ලබාගත හැකි වීම.
අතිරේක පැහැදිලි කිරීම ලබාගත හැකි වීම. අපි සිත් ගණනා සුළු භාවයත් ලිව්වා. අතිරේක පැහැදිලි කිරීම ලබාගත හැකි වීම. අතිරේක පැහැදිලි කිරීම ලබාගත හැකි වීම. තව සාක්ෂරතාවයේ නොමැති වුවද භාවිත කළ හැකි වීම. කියන්නේ භාෂා දැනුම තියෙන ගයිඩ්ලට එහෙම සාක්ෂරතාවය නැහැ. නමුත් ඉතින් ඒවට පාවිච්චි කරන්න පුළුවන් ලැන්ග්වේජ් එකේ අන්තම් දාන්න. සාක්ෂරතාවයේ නොමැති වුවත් භාවිත කළ හැකි වීම. right. අවාසි වාචික සංවේදනයේ අවාසි වීම. පළවෙනි එක සාක්ෂියක් ලෙස භාවිත කිරීම අපහසු වීම. සාක්ෂියක් ලෙස භාවිත කිරීම අපහසු වීම. තව එකක් ගොනු කර තබා ගැනීම අපහසු වීම. අර එකතු කරලා තියාගන්න පොඩ්ඩක් අමාරුයි. ගොනු කර තබා ගැනීම අපහසු වීම. ඒ වගේම සංඛ්‍යාදත්ත ප්‍රස්තාර යනාදී ඉදිරිපත් කිරීමේදී ගැටලු ඇතිවීම. ඒවා ඉදිරිපත් කරන අමාරු වාචික සංවේදනය. සංඛ්‍යාදත්ත ප්‍රස්තාර යනාදී ඉදිරිපත් කිරීම අපහසු වීම. තව අවාසි එකම පණිවිඩය වරින් වර ඉදිරිපත් කිරීමේදී ගැටලු ඇතිවීම. එකම පණිවිඩය වරින් වර ඉදිරිපත් කිරීමේදී ගැටලු ඇතිවීම. සමහර අත්‍යවශ්‍ය තොරතුරු හැලෙනවා, සමහර අතිරේක ආයාසයක්. අනිත් එක තමයි තව එකක් ගන්න පොතේ ශාරීරික ආබාධ ඇති විට භාවිත කළ නොහැකි වීම. උදාහරණ බිහිරි බව. ශාරීරික ආබාධ ඇති විටදී භාවිත කළ නොහැකි වීම. බිහිරි බව බිහිරි නම් වාචික සංවේදනයේ නැහැ. ඒ කියන්නේ බිහිරි අලියට වීණා වැයුවා වගේ කියලා කියන්නේ. ඇහෙන්නේ නැහැ උට කවදාවත්. right. ඊට පස්සේ ඊළඟ කොටස තියෙන අවාසි ලියුම පුතා. සංඥා හා සංකේත සංනිවේදනයේ තියෙනවා. සංඥා හා විවිධ සංඥා තියෙනවා. විවිධ සංකේත තියෙනවා. ඒවා විභාගයටත් එනවා. ඉතින් ඒවට පුතාලට කාලීන දැනුම කියන එක අත්‍යවශ්‍යම තියෙන ඕන දෙයක්. මේ විවිධ සංඥා හා සංකේත භාවිතා කිරීමේදී දැන් අපිට බලන්න පුළුවන් මේකේ පුතාලා බැලුවොත් පිටු අංක 19 පෙළ. ඒ පිටු අංක 19 විවිධ ඇසුරුම් සංකේත සංඥා කීපයක් තියෙනවා. ඌට අමතරව තව ගොඩාක් සංඥා සංකේත තියෙනවා. ඒවා එක එක පාඩම් වලින් පාඩම් වලට පුතාලට ලැබෙනවා. දැන් වෙළඳාම් සම්බන්ධ සංකේත තියෙනවා, පරිසරය සම්බන්ධ සංකේත තියෙනවා. ඒ වගේ ගොඩක් තියෙනවා විභාග වලට තහන. ඒවට සාමාන්‍ය දැනීමක් ඕගොල්ලන්ට තියෙනවා. දැන් ඔය මේ තියෙන සාමාන්‍යයෙන් භාණ්ඩයක ඇසුරුමක තියෙන සංකේත තමයි තියෙන්නේ. ඒවා තේරුම් මම ලියලා තියෙනවා. ෆ්‍රැජියල් පළවෙනි එකේ තියෙන බින්දෙන සුළි. හැන්ඩල් විත් කියා කියලා කියන්නේ පරිස්සමට අල්ලන්න. කීප් ඩ්‍රයි කියලා කියන්නේ මේ තෙමෙන්නේ නැති වෙන්න තියන්නේ. ඊළඟේ protect from heat කියලා කියන්නේ රස්නේ උෂ්ණත්වයෙන් ආරක්ෂා කරන්න. this side up කියන එක තමයි මේ පැත්ත උඩට. hooks පාවිච්චි කරන්න එපා, කොකු පාවිච්චි කරන්න එපා, roll කරන්න එපා පැත්තේ. හොල්ලන්න එපා. tumble කියලා කියන්නේ ඒක. ඊට pressible කියලා කියන්නේ මේ නැවුම් දේවල් ඉක්මනට ගෙනියන්න කියන්නේ. keep frozen කියලා කියන්නේ දිගටම freezer එකේ තියන්නේ. clump here කියලා කියන්නේ මෙතනින් අල්ලන්න කියන එක. එයා පැත්තේ sling here කියලා කියන්නේ දන්වල දාලා උස්සන්න කියන එක. කාට් here කියලා කියන්නේ මෙතනින් කරත්තර පටව ගන්න. ඊට පස්සේ do not stack කියලා කියන්නේ එකෝඩ එක තියන්න එපා කියන්නේ. do not freeze කියලා කියන්නේ freezer එකේ දාන්න එපා කියන්නේ. දැන් බීමේම freezer එකේ දැම්මොත් එimhe ice packet කන්න වෙන්නේ. හරි ඊට පස්සේ live animals කියලා කියන්නේ ඇත්තම සත්තු ඉන්නේ කියලා පයින් ගන්න එපා. ඒ සත්තු එකපාරට බව් ගාලා කන්න ගන්නවා. තමාට පෙට්ටියේ ඉන්නේ බල්ලෙක්. එතන ගිහලා පයින් ගන්න රොමය කරන්න එපා. මේ වගේ ලෝගෝ එකක් තියෙනවා. ඊට අමතරව දැන් මේ පල්ලෙහා තියෙන ලෝගෝස් ටික පිළිබඳව පුතාට අවබෝධයක් ඇති. හොස්පිටල් එකක් තියෙනවා. මිනිහට හම්බුවන්නේ මෙතනින්. ආබාධිතයට යන්න මේ පාර තියෙන සමහර ස්ටෑර්කේස් එකක් තියෙනවා. මේ මොහොම පඩිපෙලක් තියෙනවා. මේ පඩිපෙලේ ළමයි යන්න බෑනේ. ආබාධිතෙකිට. එයාට මෙහෙම එකක් දාලා දෙනවා. අපි කවුරුහරි එයා රොදුපුගේ එමේසන් මේක අරගෙන අතාරින්නේ එපා. ඒක තවත් ආබාධිත වෙන්නේ. ඒක හොලා යන කැඩලා තියෙන්නේ. දත් ටිකක් කැඩෙනවා එයා.
රීසයිකල් සිගරට් බොන්න එපා ගෑනු පිරිමින්ට ටොයිලට්ස් පහසුකම් තියෙනවා සත්තු ගේන්න එපා බල්ලෙක් ඇඩියක් තියෙනවා සත්තුන්ට එන්න බෑ ඒතකොට තමයි මිනිසුන්ටත් එන්න බෑ උන් සත්තු වගේ ඊට පස්සේ තව කෑම බීම තියෙන තැන ඒ වගේ විවිධ ලෝගෝ තියෙන දැන් ගොඩාක් ලොකු තොරතුරක් ඉතා පහසුවෙන් දීමේ හැකියාව සංඥාවකට සහ සංකේතයකට අනිවාර්යයෙන්ම තියෙනවා දැන් පුතාලා පෙන්නන්න පිටුවංක 7 ඒකේ බලන්න විවිධ ඒකේ තියෙන සංඥා හා සංකේත සංනිවේදනය විවිධ සංඥා හා සංකේත ආශ්‍රිතව සිදු කරන සංනිවේදනය. ඇතැම් සංඥා ජාත්‍යන්තර වශයෙන්ද භාවිත වෙනවා. උදාහරණ අනතුරු අංගවල නලා, විදුලි සංඥා, ගිලන් රථ සංඥා, ඇසුරුම් සංකේත, මාර්ග සංඥා, අංග චලන. දැන් පොලිසිය එක්කලා මේ අංග චලනය කරන්නේ. අපි යාළුවන්ට මේ ඈතින් යාළුවට අංග චලනය කළා කියන්නේ මේම කිය යාළුවෙක් එක්ක ඕම කරලා යන්නේ අංග චලන. වාසි විවිධ ආබාධ තියෙන අයට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ ඇති ඕගොල්ලෝ දන්නද පාර භාෂාව කියලා එකක් තියෙනවා. පාර භාෂාව කියලා කියන්නේ පුතේ පැරා ලැන්ග්වේජ් කියන එක. ඒක අර ආබාධිතයට පැරා ලැන්ග්වේජ්. ආබාධයට පාවිච්චි කරන තේ සංඥා පුවත් ඔය යන්නේ ටීවී කියන්නේ සංඥා පුවත් වගේ දේවල්. ඒ ආබාධ තියෙන අයට පාවිච්චි කරන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒ වගේ විශාල තොරතුරු ප්‍රමාණයක් ඊටාම පහසුවෙන් මේ කෙටි කරලා සාරාංශගතව දීමේ හැකියාව තියෙනවා. භාෂා දැනුමක් අනිවාර්යෙන් අවශ්‍ය වෙන්නේ. සමහර ඒවා මුළු ලෝකෙටම බලන්නේ ජාත්‍යන්තරයි. හරි ශනිකව තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඒ වගේ වාසි දෙන. හැබැයි අවශ්‍යම පූර්ව දැනුමක් තියෙනවා. පූර්ව දැනුමක් නැතුව බෑ. නේ? දැන් පාරේ සමහරවට තියෙන මාර්ග සංඥාවන් පිළිබඳව අනිවාර්යෙන්ම පූර්ව දැනුමක් කියන එක තියෙනවා. පූර්ව දැනුමක් නැතුව බෑ. නේ? දැන් සමහරවට මෙහෙම තියෙනවා. ඕම තියෙනවා. මෙතන වාහනයක් කොහොම දාලා තියෙනවා. මේක ඉතින් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ඉස්සරහින් පල්ලමක් තියනවා කියලා තේරුම් ගන්න පුළුවන් ඉස්සරහින් කන්දක් තියනවා. එයා මේ පැත්තට හිතුවොත් එයාට හම්බෙන්නේ පල්ලමක් කියන්නේ. හැබැයි එයා මේ පැත්තට හිතුවොත් මේක තේරුම් ගන්න කන්දක් කියන්නේ. මේක තේරුම ඇත්තටම පල්ලමක් කියන්නේ. නම් වැරදිට තේරුම් ගත්තොත් ටිකක් වැඩිපුර රේස් කරලා යනවා. මේ හරි ඉදිරිය රේස් කරලා යනවා. ඉතින් යාර ගමන ඉක්මනට යන්න හැකියාවක් තියෙනවා. නේ? වැටෙනවා. ඉතින් ඒතකොට පූර්ව අවබෝධයක් කියන එක වැදගත්. සංඥා වැරදිට තේරුම් ගත්තොත් බස් එකේ කවුරු ඇස් ගන්නවා මෙහෙම කරලා ඇස් ගන්නවා පැනපු ගමන් ගහන්න අනිත් හැත් මේ ඩිම්ෙන්නේ මේ කනට ඈට ඒ මනුස්සයට ස්නායුවලට ඇක්කද සමහරට මිනිස්සු කතා කරනකොට ඕමම කරනවා ඉතින් ඒ නිසා අපි වැරදිට තේරුම් ගත්තොත් ප්‍රතිඵල බෑනක වෙන්න පුළුවන් ඇත්තම සංඥා හරිම සංකීර්ණ අවබෝධ කර ගැනීම අපහසුයි හරි විවිධ දෘෂ්ටි ආබාධ සහිතයට කර්ණාබාධ දැන් බීරෙක් වාහනයක් කරනවා පිටිපස්සේ මේ ඇම්බියුලන්ස් එකක සද්දයක් එනවා ඒ බීරට ඇහෙන්නේ නැහනේ බීරට ඇහෙන්නේ නැහැ. හරි? අනිත් එක ඔක්කොම තොරතුරු දෙන්නත් බැහැ. ඊටාම සීමිත තොරතුරු ප්‍රමාණයක් තමයි ශනිකව දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ වාසිය මේකේ තියෙන්නේ. සංඥා හා සංකේත සංනිවේදනය. හරි? ඊට පස්සේ මේ පිටුවේම අන්තිමට තියෙන අභ්‍යන්තර සංනිවේදනය කියන්නේ ආයතනයේ ඇතුලේ සීල සංනිවේදනය අභ්‍යන්තර සංනිවේදනය. ඒ උදාහරණ තමයි වැදගත් වෙන්නේ පුතාලා උදාහරණ හයිලයිට් කරගන්න. ඉන්ටර්කොම්, ඉන්ට්‍රානෙට්, දැන්වීම් පෝරු, ෆැක්ස්, අභ්‍යන්තර රැස්වීම, මෙමෝ, චක්‍රලේඛ, විදුලි සීනුව අභ්‍යන්තර සලකුණු දැන් ටොයිලට් එකේ තියෙන සලකුණු අභ්‍යන්තර පඩිපෙළි නගින පැත්ත වෙනම මාක් කරලා දෙනවා බහින පැත්ත වෙනම මාක් කරලා තියෙනවා. හරි? සමහරට බහින එකේ ඇඟේ නගින එකේ වදිනවා. ඒතකොට නගිනවා අපිට යකා. හරිද? ඌ පොට් එක ගේලා අපේ ඇඟේ වදිනවා. අපිත් මොනවා හරි බරු ටිකක් කරගෙන ඉන්නේ ඔක්කොම වැටෙනවා මේ. හරි? ගෑනු ළමෙන් නම් මොකද කියන්නේ? එතන දැන් චිත්‍රපටි සහ කතාවල තියෙන මේ වගේ දෙයක් වුණාම සාමාන්‍යයෙන් දෙන්න ඒවා අහුල්නකොට දෙන්න ඒවා අහුල්ලා නැගිටිනකොට එදෙන්න අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිලා ඒ තරම් මේවා සරලයි ටීවී එකේ තියෙන ඒවා. මොකක් හරි ඇඟේ වැදිලා වැටිලා ඒක දෙන්නත් එක්ක අහුල්ලා නැගිටිනකොට එදෙන්න යාළුත් වෙනවා. හැබැයි ඉතින් කට්ටිය දන්නවා ගෙල්ලෙක් යාළුවෙක් කොච්චර අමාරුයිද කියලා. ඕම වටන්නේ යාළුවෙට බෑ. නමුත් කතාවලට අක් ගන්න ඒවා යාළු වෙනවා. ඒ ගෑනුලා පිරිමි කෙනෙක්ගෙන් ගිහිල්ලා එහෙම කරොත් එහෙම ඕක අහුල්ලා දෙන්න යාළු වෙනව නෙමෙයි උන් දෙන්න අතර මරා ගන්නවා. සමහරවල් මොනවාරි පොට්ටි කන්න ඒක පොත්තලින්ම ගහ ගන්නවා. ඒක නිසා මේ අභ්‍යන්තර සලකුණු කියලා කියන්නේ ඒක. ඊට පස්සේ පිටුවක් අටට යන්න අභ්‍යන්තර සංනිවේදනයේ භාවිත කරන අවස්ථා 4ක් ලියනවා. අපි ඉස්කෝලේ වලත් බලන්න අභ්‍යන්තර සංනිවේදනයේ පාවිච්චි කරන අවස්ථා 4ක්. විවිධ තොරතුරු අභ්‍යන්තර පාර්ශවීන්ට දැනුම් දීම සඳහා. අද පාසල සවස් 1ට අවසන් වෙනවා කියලා ලවුඩ් ස්පීකරෙන් කියනවා. නේ? ඒක විවිධ පාර්ශවීන්ට දැනුම් දෙන්න එපේ. විවිධ පාර්ශ්වයට තොරතුරු දැනුම් දීම සඳහා. තව කළමනාකරන තීරණ දූරාවලිය තුර සංනිවේදනය සඳහා. දූරාවලිය කියන්නේ තනතුරු පේළිය තුළ සංනිවේදනය කරන්න
අභ්‍යන්තර සංනිවේදනය ඕනේ. ප්‍රින්සිපල් ගන්න තීරණයක් අනිත් අයට දැනුම් දෙන්න ප්‍රින්සිපල් පොඩි සාකච්ඡාවක් තියෙනවා. ලියන කළමනාකරන තීරණ සංවිධානය තුළ දැනුම් දීම සඳහා නැත්නම් දූරාවලිය තුළ දැනුම් දීම සඳහා. ඒ වගේම සේවකින් අභිපේරණය සඳහා උනන්දු කිරීමට ළඟට ඇවිල්ලා කතා කරලා තට්ටුවක් දාලා ඇප්‍රීෂিয়েට් කරලා හොඳයි කියලා කිව්වම එයාව අභිපේරණය වෙනවා. සේවකින් අභිපේරණය සඳහා. ළමයි පාඩම් කරනකොට අම්මයිම කාමරේට එන්නේ. ඇවිල්ලා ඔළුව අත ගාලා තේ එකක් ගෙනත් දෙන්නද පුතේ කියලා එහෙම අහන්නේ. ඕනේ අම්මේ කියලා කිව්වා අම්මා යනවා. ගියාම ආයෙ පයින්නවා ෆෝන් එකක් අරන් ඇඳට. එනවා හද්දේවනවා ආයෙ පයින්නවා මේසෙට. ප්‍රතිඵල ලැබෙයි වාගෙට. ඊට පස්සේ තව අවස්ථාවක් තමයි සැලසුම් කරන්නට අවශ්‍ය දත්ත සම්පාදනය සඳහා අභ්‍යන්තර දත්ත සැලසුම් කරන්නට අවශ්‍ය දත්ත සම්පාදනය සඳහා ඒ වගේම සේවක සබඳතා සඳහා අභ්‍යන්තර සංනිවේදනය කියන එක වැදගත් වෙනවා. සේවක සබඳතා සඳහා. right. බාහිර සංනිවේදනය පුතේ බාහිර සංනිවේදනය කියන්නේ ආයතනය සහ ආයතන පරිබාහිර පාර්ශ්ව අතර සිදුවන සංනිවේදනය තමයි බාහිර සංනිවේදනය කියන්නේ. ඒකට පාවිච්චි කරන මාධ්‍ය බලන පුවත්පත් රූපවාහිනී බැනර ශබ්ද විකාශන අඬබෙරිය රැස්වීම ලිපිය ගිලන් අතර ඒවා highlight කරගන්න. ඊට පස්සේ මම විධිමත් සංනිවේදනයේ සහ විධිමත් සංනිවේදනයේ පිළිබඳව පුතාලට මැදින්දී සාකච්ඡා කළා. පුතාලා ඒක බලලා highlight කරගන්න. දැන් අවිධිමත් සංනිවේදනයට උදාහරණ තමයි නිර්නාමික ලිපි, නිර්නාමික පෝස්ටර්, පෙස්සම්, නිර්නාමික දුරකථන ඇමතුම් වගේ දේවල් මම උදාහරණයක් කිව්වා. question එකට යන්න අවිධිමත් සංනිවේදනයේ කළමනාකරුවකට වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න පිටුවංක 8 අපි ලියන්නේ මෙහෙම තීරණ ගැනීමේදී පූර්ව සූදානමක් ගොඩනගාගත හැකිය. ආන කේලම් වලින් සමට තීරණ ගන්නත් උපකාර වෙනවා. තීරණ ගැනීමේදී පූර්ව සූදානමක් ගොඩනගාගත හැකිය. පූර්ව සූදානමක් ගොඩනගාගත හැකිය. ඒ වගේම තොරතුරු වේගවත් ව්‍යාප්ත කිරීමේදී වැදගත් වීම. තොරතුරු වේගවත් ව්‍යාප්ත කිරීමේදී වැදගත් වීම. ඊට පස්සේ තව සංවිධානයේ සේවකීන්ගේ මානසික අවශ්‍යතා සම්පූර්ණ වීම. අමාරු කැමතිද කියලා නේද? එහෙම ඉන්න කැමති සමහර අය. ඕපදූපයක් කියවලා මේ මිනිසුන් මානසික අවශ්‍යතා ඉටු කිරීමේ මිනිසු අභිපේරණය වෙනවා. සේවකීන්ගේ මානසික අවශ්‍යතා ඉටු කිරීමේදී වැදගත් වීම. ඒ වගේම අනාවරණය කර ගැනීමට අපහසු තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි වීම. අනාවරණය කර ගැනීමට අපහසු තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි වීම. right. ඒ කලබනාකරුවෙක්ට වැදගත් වෙන ආකාරය අවිධිමත් සංනිවේදනය. ඊට පස්සේ 8 වෙනි පිටුවට යන්නේ ඒකේ තියෙන දීපාර්ශ්විකයන් දෙන්නෙක් අතර සිදුවන සංනිවේදනය මම පැහැදිලි කරා. බහුපාර්ශ්වික කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරේ. ඒවැ උදාහරණ තමයි පුතාලා වැදගත් වෙන්නේ. හරි. ජන සංනිවේදනය කියන්නේ එකවර විශාල පිරිසකට තොරතුරු ලබා දීමක් තමයි ජන සංනිවේදනයේදී වෙන්නේ. question එකට යන්න ජන සංනිවේදනය යොදා ගන්න ලබන අවස්ථා 4ක් නම් කරන්න කියන ජන සංනිවේදනය යොදා ගන්න ලබන අවස්ථා 4ක් අපි ලියමු අවස්ථා 4ක්. භාණ්ඩ හා සේවා ප්‍රචාරණයේදී පුවත්පත් ගුවන්විදුලි අන්තර්ජාලය වගේ දේවල් පාවිච්චි කරන භාණ්ඩ හා සේවා ප්‍රචාරණයේදී.
ඒ වගේම සේවක බදවා ගැනීමවලදී නැත්නම් සේවක ඇබෑර්තු ප්‍රසිද්ධ කිරීම. එමලිය සේවක ඇබෑර්තු ප්‍රසිද්ධ කිරීම. ඒ වගේම තව එකක් නව ව්‍යාපාර කටයුතු ආරම්භීමේදී නව ව්‍යාපාර කටයුතු නැත්නම් ශාඛා ආරම්භීමේදී බැංකු වලින් එම සෑහෙන ෆුල් පේජ් එකක් එහෙම දාන්නේ නේද? ඊට පස්සේ තව කොටස් නිකුත් කිරීමවලදී ජන සංවේදන මාධ්‍ය භාවිත කරනවා. කොටස් නිකුත් කිරීමෙන් ජන සංවේදන මාධ්‍ය භාවිත කරනවා. හරි ඊට පස්සේ මම පුතාලට කිව්වා මේවා මික්ස් කරලා අහනවා. මේවා මික්ස් කරලා විභාගෙදී අහනවා මගේ ලිඛිත අභ්‍යන්තර විද්‍යුත් නොවන එහෙම ඒ විදිහට අහනවා. ඒතර මතකද මම පුතාලට දීපු උපදේශي දැන් විභාගෙදී ඇහුවොත් ඔයාට ලිඛිත අභ්‍යන්තර වාචික හරි එහෙම ඇහුවොත් පටලලා ඇහුවොත් මෙහෙම අහනවා. විභාගෙදී අහනවා ලියන්න කියලා ලිඛිත විද්‍යුත් අභ්‍යන්තර ඔම අහනවා. ඒ කියන්නේ පදනම් කීපයක් මික්ස් කරලා අහනවා. එතකොට මේවට අදාළ සංනිවේදන මාධ්‍ය මොකද ආයතනයක් දීලා හෝ නොදී අහන්න පුළුවන්. මේවට අදාළ සංනිවේදන මාධ්‍ය දිනනකොට ඉස්සෙල්ලා පළවෙනිම දේ තමයි අපිට සංනිවේදන කටයුත්තකට පාවිච්චි කරන්න පුළුවන් මාධ්‍ය මොනවද? ඒ වගේම ඒවායේ ස්වරූපය කුමක්ද? ලිඛිතද වාචිකද ඒක දැනගන්න. ඒ වගේම ඒකේ මූලාශ්‍රය මොකක්ද? ඒවා අභ්‍යන්තරවද පාවිච්චි වෙන්නේ බාහිරවද පාවිච්චි වෙන්නේ කියලා ඊළඟට කල්පනා කරන්න ඕනේ. පළවෙනිම දේ මොන ගැටලුව විභාගෙදී ආවත් පාවිච්චි කරන්නව මාධ්‍ය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ මාධ්‍ය පිළිබඳ අවබෝධය ගන්න පුතාලට පුළුවන් පිටවංක 10ට යන්න. පිටවංක 10 තියෙනවා රැස්වීම, ශබ්ද විකාශන, කූරියර්, මෙමෝ, වාර්තා, චක්‍රලේඛ, දැන්වීම, දුරකථන, ඉන්ටර්කොම්, කාසියාපාට දුරකථන, CDMA phone, fax, Inmarsat, video conference, Bluetooth, intranet, extranet, internet වගේ දේවල් ඒවා පුතාලා කියව ගන්න ඕන. අර ඒවා විභාගෙදී එක්ක කැටිසටහන් ලියන්න යනවා නැත්නම් මෙන්න මේ වර්ගීකරණ වලට දාන්න සංනිවේදන මාධ්‍ය පිළිබඳ අවබෝධය කියන එක ඔයාලට වැදගත් වෙනවා. ඒතර ඒවා පුතාලා කියවලා අවබෝධයක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. හරිද? මේ හරියට බල්ලෙක් බඳලා ඉන්නවා. ඌ පොඩ කෑ ගහනවා. ඒක තමයි ඔය මිනි වැරුවක් වගේ ඇහෙන්නේ. රයිට්? උඩ ගන්නත් බෑ මිනිසුන්ට කියන්නත් බෑ මේක කෑ ගහනවා. ඒතර මේකට ඇහෙන්නේ. නැත්නම් අපේ බල්ලෙක් කියප නෙමෙයි. හරිද? ඊට පස්සේ පුතාලා දැන් ආපහු වෙන්න බලන්න පිටවංක 9ට එතන තියෙනවා නේද chart එකක් කරලා. ඒ chart එක මාර වැදගත්. ඒ අපි අර වර්ග කරපු විදිහට තමයි ඒක දාලා දෙන්නේ. දැන් ඔයාලා බලන්න පුතේ දැන් මේක හොඳට මේ කටපාඩම් කරගන්න යන්න එපා. කටපාඩම් කරගෙන වැඩක් නැහැ. ඉතල මේ සංනිවේදන දැන් ඔයාලා මම ඔයාලට කිව්වේ 10 මිනිත්තුයි 11යි 12යි තියෙන සංනිවේදන ක්‍රම පිළිබඳව කියව ගන්න. ඒ කියව ගත්තාම ලැබෙන දැනුමේ ඔයාලට පුළුවන් මේක හදාගන්න. ඒකට උදාහරණයක් තමයි මේ දීලා තියෙන්නේ. මේක මේ විදිහටම අහන්නේ මොකක්ද සංවිධානයකට අදාළව තමයි අහන්නේ. මේ chart එකට තව තුනක් දාන්න. බලන්න එතන වාචික, අභ්‍යන්තර, බාහිර කියලා වර්ග වෙනවා. අභ්‍යන්තරික විද්‍යුත් නොවන විදිහට වර්ග වෙනවා. හරි? විද්‍යුත් නොවන විදිහට වර්ග වෙනවා. හරි බාහිරයක විද්‍යුත් නොවන විදිහට වර්ග වෙලා තියෙනවා. ලිඛිත එකත් අභ්‍යන්තරික විද්‍යුත් නොවන මේ විදිහට වර්ග වෙලා තියෙනවා. දැන් උදාහරණයක් මම එකක් කියලා දෙන්නම් මට. දැන් ඉන්ටර්කොම් එක දැන් අපෙන් අහනවා කිසියම් සංවිධානයකට පාවිච්චි කරන්න පුළුවන් වාචික අභ්‍යන්තර විද්‍යුත්. එතකොට වාචික වෙන්න ඕන, අභ්‍යන්තර වෙන්නත් ඕන, විද්‍යුත් වෙන්නත් ඕන. එතකොට මොකක් හරි ඉස්සෙල්ලම මාධ්‍යම් ගැන කල්පනා කරන්න. ඉස්සෙල්ලා බලන්න එක වාචිකද වාචික නොවනද කියලා. වාචික නම් තියාගන්න. ඊට පස්සේ බලන්න අභ්‍යන්තර පාවිච්චි කරනද අභ්‍යන්තර නොවන පාවිච්චි කරන්න. ඊට පස්සේ විද්‍යුත් නොවන. එතකොට බලන්න ඕනේ මේ chart එකේ මේ කැටගරයිසේෂන් බලන්න නැහැ. මේක අපිට හදාගන්න පුළුවන්. මේක අපිට හදාගන්න එකක් සෙට් කරලා හදාගන්න පුළුවන්. අපිට පුතාලා සංනිවේදන මාධ්‍ය මේ අමාරුම කැලලක් හරිද? සංනිවේදන මාධ්‍ය වර්ගීකරණය කරන ප්‍රධාන පදනම් 3යි තියෙන්නේ.
එකක් සංවේදන මාධ්‍ය අනුව. ඒ කියන්නේ ලිඛිතද වාචිකද එහෙම නැත්නම් සංඥාද ඊට අමතරව විද්‍යුතය අනුව. විද්‍යුත් සංවේදනයේ විද්‍යුත් නොවන සංවේදනය. ඒ වගේම මූලාශ්‍රය අනුව නැත්නම් පරිසරය අනුව අභ්‍යන්තර සංවේදනයේ බාහිර සංවේදනය. අපිට වාට මේක මික්ස් කරගන්න එක මානුවම් බඩ නෙමෙයි මික්ස් කරන්න අපිට එන්නෙත් නෑ විභාගෙ. මේ පදනම් හදන්නේ අපි නාන්නේ මික්ස් කරලා දීලා ඒකට උදාහරණයක් ගන්න. දැන් අපිට ඕන මේ ලිඛිත එක අපි ගන්නවා එළියට. හරි? ලිඛිත එකට මේක මැච් කරනවා. ලිඛිත විද්‍යුත් අභ්‍යන්තර. හරි? ලිඛිත විද්‍යුත් නොවන අභ්‍යන්තර. ඒ විදිහට. හරි? ලිඛිත විද්‍යුත් බාහිර. ලිඛිත විද්‍යුත් නොවන බාහිර. ඒක අපිට හදාගන්න පුළුවන් දෙයක්. ඔයාලා බලන්න ඕන මේ 9 වෙනි පිටේ මෙන්න මේ සයිඩ් එකේ තියෙන මෙන්න මේ සංනිවේදන මාධ්‍ය පිළිබඳ. මේ මොනවද මේ මාධ්‍ය? මේවා දැනපු ගමන් පුතාලට තේරෙනවා. හරි මම මේ හැමදේම දැන් කියලා දීලා තින්නේ. ඒවයින් මේවට වරද වෙලා තින්නේ ඇත්තටම මේ මාධ්‍ය මේ අභ්‍යන්තර විද්‍යුත් වාචිකද කියලා එක තමයි බලන්නේ. මේ වගුව කටපාඩම් කරන් යන්න එපා කටපාඩම් කරලා ලියන්න බෑ. තව තුනක් දාගන්න. හරි එතකොට 10 වෙනි පිටුවට යන්න ඒ 10 වෙනි පිටුවේ තියෙන යහපත් සංනිවේදන මාධ්‍යක තිබිය යුතු ගුණාංග කියලා. අපි දැන් මොන මාධ්‍යයක අපි ෆැක්ස් තෝරගත්තා, ඊමේල් තෝරගත්තා, මොන මාධ්‍ය තෝරගත්තත් ඒක ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ගුණාංග ටිකක් තියෙන්න ඕන. එකක් තමයි ඒක ළමයි අපිට පිරිවැයකින් වාසදායක වෙන්න ඕන අපි ඒකට කියන්නේ ආර්ථික භාවය කියලා. ඒ වගේම පණිවිඩය හොඳට අපිට සම්පූර්ණයෙන්ම ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒකට කියන්නේ පූර්ණ භාවය කියලා. පණිවිඩය අදාළ පාර්ශ්වයට පමණක් ලැබෙන්න ඕනේ. ඒකට කියන්නේ රහස්‍ය භාවය කියලා. ඒ වගේම පණිවිඩය හොඳට මේ අනිත් අයට ඇහෙන්න දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තමයි පැහැදිලි භාවය කියන්නේ. සමහර මාධ්‍යවල පැහැදිලි භාවය නැහැ. ඊට පස්සේ දැන් ආර්ථික භාවය, පූර්ණ භාවය, රහස්‍ය භාවය, පැහැදිලි භාවය. ඒ වගේම සුලභතාවය හැම තැනකම අනිවාර්යයෙන්ම තියෙනවා. දබාන පැත්තේ ගිල්ලෙට ඊමේල් එකක් ගන්න ඉක්කොත් මේක ටිකක් අපිට ඈතට යන්න කියලා ඊතලයක ලියුමක් මේ අමුණල ඒවයි ගෙලින්ම පපුව වසා කරගෙන යනවා. ඊමේල් නෑ ඒ පැත්තේ ඊමේල් කරන ඊතලේ දාලා ඒ ලියුම තමයි ඒ පැත්තේ ඊමේල් කියන්නේ. ඒතර සුලභතාවය කියන එක වැදගත්. අද සමාජ ජාල කියන එක සෑහෙන සුලභයි. හරි? ඒ වගේම නීත්‍යානුකූල භාවය. දැන් කොහේ හරි කවුරු හරි කෙනෙක් කටක් කරගෙන ඉන්නේ කියලා අපි ලියුමක් දාන්නේ නැහැ නේද? ඒක අනිවාර්යෙන් ලියුම් කටක් වෙන්න ඕනේ. කවුරු හරි දරගන්න කට අරගෙන ඉන්නවා. අපි යනවා ලියුමක් දාන්නේ ඒකට. නෑනේ. අපේ රතු පාට කණුවක ලියුම් කටක් තිබ්බොත් අපි ඒකට දානවා. අපි දන්නේ ඒක ලියුම් ගන්නවා කියන්නේ. ඒතර නීත්‍යානුකූල භාවය කියන එක වැදගත්. මෙන්න මේ වගේ සාධක ගන්න. ඒක බලන්න පළවෙනි එක 10 වෙනි පිටුවේ උඩම තියෙන යහපත් සංනිවේදන මාත්‍රික ගුණාංග වල පණිවිඩය පහසුවෙන් තේරුම් ගත හැකි විය යුතුයි කියලා කියන මොකක්ද? පැහැදිලි භාවය. ලියන්න පැහැදිලි භාවය. ඊට පස්සේ අවම කාලයකින් ලබා දිය යුතුයි කියලා කියන්නේ මොකද්ද? වේගවත් භාවය. දැන් සාමාන්‍ය තැපෑලට වඩා විද්‍යුත් තැපෑල වේගවත්. ඒ වගේම අවම පිරිවැයක් යටතේ ලබා දිය යුතුයි කියන එකේ තේරුම මොකද්ද? ආර්ථික භාවය. ඒ වගේම අවශ්‍ය පාර්ශ්වයට පබණක් ලැබෙන බව තහවුරු විය යුතු රහස්‍ය භාවය. අපහසුකින් තොර ඕනෑම විටක ඕනෑම ප්‍රදේශයකට භාවිත කිරීමට හැකි විය යුතු ඒකට කියන්නේ මොකක්ද? සුලභතාවය. ඒ වගේම නීත්‍යානුකූල ලෙස පවර ඇති පාර්ශ්වයක් විසින් සැපිය යුතුයි නීත්‍යානුකූල භාවය. ඒ වගේම ලබා දීමට අවශ්‍ය පණිවිඩය සම්පූර්ණයෙන්ම ලබා දීමට හැකි විය යුතුයි. ඒකට කියන්නේ මොකක්ද? පූර්ණ භාවය කියන්නේ. හරි. ඊට පස්සේ පුතාලා ඒ තමයි ඒකටත් දාගෙන මේ මාතෘකාවටත් දාගෙන තර තුනක් යහපත් සංනිවේදන මාධ්‍යයක තිබිය යුතු ගුණාංග. දැන් අපි මේ නිබන්ධනයේ සංනිවේදන මූලධර්ම පිළිබඳව හරි සාකච්ඡා කළා. සංනිවේදනය කියන්නේ මොකද්ද? ඒකේ වාසික ක්‍රියාවලියක්, ඒ ක්‍රියාවලියේ තියෙන මූලිකාංග මොනවද? දැන් අපි සංනිවේදනයේ වර්ගීකරණය කළා. කොහොමද ඒවා වර්ග වෙන්නේ කියලා. ඒ වගේ විවිධ හොඳ සංනිවේදන මාධ්‍යයක තියෙන ගුණාංග පිළිබඳව බැලුවා. ඒ වගේම ප්‍රධාන සංනිවේදන ක්‍රම කීපයක් පිළිබඳව අපි ෂෝට් නෝට් මේකේ තියෙනවා. ඒක පුතාලා බලන්න ඕන වෙලාව අරගෙන. හරි. එතකොට මේ ෂෝට් නෝට් එක 12 වෙනි පිටුව 13 වෙනි පිටුව වෙනකම්ම තියෙනවා. ඒකේ 13 වෙනි පිටුවේ අර තියෙනවනේ ඉස්සරහට දාලා මල්ටිමීඩියා මාධ්‍ය පහසුකම පිළිබඳව ලියන්නේ. ඒක ලියන්න මේ. 13 වෙනි පිටුවේ මල්ටිමීඩියා බහු මාධ්‍ය පහසුකම් මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. රූප, ශබ්ද,
අක්ෂර රූප ශබ්ද අක්ෂර ආදී මාධ්‍ය කීපයක් භාවිත කරමින් පණිවිඩ සැකසීමේ ක්‍රමයයි. පණිවිඩ සැකසීමේ ක්‍රමයයි. පණිවිඩ සැකසීමේ ක්‍රමයයි. ජංගම දුරකථන පරිගණක යන්ත්‍ර තුල මෙම පහසුකම දක්නට ඇත. හරි. පුතාලා දැන් ටියුට් එකේ පිටුවක 19 පෙන්නන්න. ටියුට් එකේ පිටුවක 19 පෙන්නන්න. ටියුට් එකේ පිටුවක 19 පෙරළුවාම පහත අවස්ථාවලදී භාවිත කිරීමට වඩා උචිත sannivedana මාධ්‍යයක් බැගින් සඳහන් කරන්න කියලා තියෙනව නේද? පහත අවස්ථාවලදී භාවිත කිරීමට වඩා උචිත sannivedana මාධ්‍යයක් බැගින් සඳහන් කරලා තියෙන අභ්‍යාසයක් තියෙන. දැන් අර පිටුවක 10 11 12 තියෙන මේ sannivedana මාධ්‍ය පිළිබඳව හොඳට කියවලා ඒ වගේම හොඳ sannivedana මාධ්‍යයක තියෙන ගුණාංග පිළිබඳව හොඳට කල්පනා කරලා පුතාලා මේ අභ්‍යාසය කරන්න. ඒතර මම මේ හරියට නිබන්ධනය ආම් මේ අභ්‍යාසයට පිළිතුර කියන්නේ. අර ඔය තියෙන හදිසි රැස්වීමක් ඇඳවීම සඳහා උදාහරණයක් මොකක්ද? හදිසි රැස්වීමක් ඇඳවීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් හොඳයි. හරි. එහෙම නැත්නම් අපිට ශබ්ද විකාශන යන්ත්‍රයක් නැත්නම් අපිට විද්‍යුත් තැපැල් සමාජ ජාල ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ එකම උත්තරයක් නෙමෙයි. එක විකල්ප sannivedanakama ගොඩක් තියෙන්න පුළුවන්. right. හරි. එහෙනම් අපි දැන් ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු මේ දුරකථන ආශ්‍රිත විවිධ පහසුකම් කියන තැන ඉඳලා අපස්ස ටියුට් එකේ ඉවර වෙනකන් තියෙන කොටසට අපි ඊළඟ අභ්‍යාසයේදී ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. right. හරි. එහෙනම් එතනින් ඉවරයි. ආයෙත්